ආයිබෝන් දරුවනේ අද අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ ආවර්ත වගු ගොඩනැන්වීම හා ඒ ආවර්ත වගුවේ ඇති මූලද්‍රව්‍යයන්ගේ ගුණ හා රටා පිළිබඳ අධ්‍යයනය කිරීම. ආවර්ත වගුව ගොඩනැන්වීම යන්නේ අදහස් කරන්නේ දැනට සොයාගෙන ඇති මූලද්‍රව්‍ය වර්ගීකරණය කර ඇති ආකාරය බලමු. මේ බලන්න දැනට සොයාගෙන ඇති මූලද්‍රව්‍ය වර්ගීකරණය කරලා තියෙන්නේ S ගොනුව, P ගොනුව, D ගොනුව සහ F ගොනුව ලෙස ගොනු 4කට වර්ගීකරණය කරනවා. S ගොනුව කියලා කියන්නේ මූලද්‍රව්‍යයන්ගේ ඉලෙක්ට්‍රොනික වින්‍යාස ලිවීමේදී S උපශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන පිරීමෙන් සෑදෙන මූලද්‍රව්‍යයන් S ගොනට අයත් වෙනවා. සාමාන්‍යයෙන් S වල ඉලෙක්ට්‍රෝන පිරිය හැකි උපරිම සංඛ්‍යාව 2යි S කාක්ෂිකයක. S වල ඉලෙක්ට්‍රෝන එකක් පිරීමෙන් පළවන කාණ්ඩය, S වල ඉලෙක්ට්‍රෝන දෙකක් පිරීමෙන් දෙවන කාණ්ඩය. ඒ වගේම P උපශක්ති මට්ටමේ පිරිය හැකි ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව උපරිම 6යි. P වල එකක් පිරුණම 13 වෙනි කාණ්ඩය, P වල දෙකක් පිරුණම 14. මේ ආදි වශයෙන් P වල ඉලෙක්ට්‍රෝන 6ක් පිරෙන්න පුළුවන් අවස්ථා 6කදී. ඒ නිසා ආවර්ත වගුවේ කාණ්ඩ 6ක් නිර්මාණය වෙනවා 13 සිට 18 දක්වා. D උපශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන පිරීමෙන් මූලද්‍රව්‍ය 10ක් සෑදෙන්න පුළුවන්. D වල පිරිය හැකි උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 10යි. ඒ නිසා D1, D2, D3 ආදී වශයෙන් D10 දක්වා ඉලෙක්ට්‍රෝන පිරීමෙන් සෑදෙන මූලද්‍රව්‍ය 10ම D ගොනට අයත් වෙනවා. මේ D ගොනුව, මේ S ගොනුව, මේ P ගොනුව. ඊට අමතරව F උපශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන පිරීමෙන් මේ වගේ ශ්‍රේණි දෙකක් තියෙනවා. මේවා F ගොනුව ලෙස හඳුන්වනවා. දැන් බලන්න SPDF ගොනු වලින් සමන්විත ආවර්ත වගුව මේ කෙටි කරලා තියෙන්නේ. මූලද්‍රව්‍යයන්ගේ ඉලෙක්ට්‍රොනික වින්‍යාසය පදනම් කරගනිමින් මූලද්‍රව්‍ය වර්ගීකරණය කිරීම සිදු කර ඇති ආකාරය තමයි මේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. බලමු ඊළඟ අවස්ථාව. S ගොනුව. දැන් ඔබ දන්නවා S ගොනුව කියලා කියන්නේ S උපශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන පිරීමෙන් සෑදෙන මූලද්‍රව්‍ය. දැන් බලන්න ආවර්ත වගුවේ පළවන කාණ්ඩය සහ දෙවන කාණ්ඩය ඊට අයත්. කාණ්ඩ 1 හයිඩ්‍රජන්, ලිතියම්, සෝඩියම්, පොටෑසියම්, රුබීඩියම්, සීසියම්, ප්‍රැන්සියම්. පරමාණු ක්‍රමාංක 1, 3, 11. බලන්න ඉලෙක්ට්‍රෝන වින්‍යාස 1S1, 1S2, 2S1. මේ අන්තිම උපශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන එකක් තියෙන 1S වල. මේකේ තියෙන ඉලෙක්ට්‍රෝන එකක් 2S වල. සෝඩියම් වල තියෙන 3S1. පොටෑසියම් 4S1. 5S1, 6S1, 7S1. මේ නිසා S උපශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන එකක් පිරීමෙන් සෑදෙන මූලද්‍රව්‍යයන් අපි හඳුන්වන්නේ S ගොනුවට අයත්. ඊට අමතරව ආවර්ත වගුවේ පළවන කාණ්ඩයට අයත් මූලද්‍රව්‍යයන් හැටියට. දැන් ඔබ දන්නවා ආවර්ත වගුවේ පළවන කාණ්ඩයේ මූලද්‍රව්‍යයක බාහිරතම ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන එකක් තියෙනවා. ඒ ඉලෙක්ට්‍රෝනේ තියෙන්නේ S උපශක්ති මට්ටමේ. මේ බලන්න ඉහත මූලද්‍රව්‍යයන් සියල්ලගේම මූලද්‍රව්‍ය සියල්ලගේම හයිඩ්‍රජන් හැර අවසාන ප්‍රධාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝනයක් තියෙන්නේ. හයිඩ්‍රජන් හැර අනිත් සියලු මූලද්‍රව්‍යයන්ගේ මේ ඉලෙක්ට්‍රෝනය තියෙන්නේ මේ උච්ච වායු වින්‍යාසය 1s2. මේ 1s2, 2s2, 2p6 උච්ච වායු වින්‍යාස නියෝන්. හයිඩ්‍රජන් හැර අනිකුත් සියලු මූලද්‍රව්‍යයන්ගේ බාහිරතම ප්‍රධාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන එකක් තියෙනවා. ඒ ඉලෙක්ට්‍රෝන අභ්‍යන්තරයෙන් තියෙනවා උච්ච වායු වින්‍යාස හීලියම්,
නියොන්, ආගන්, ක්‍රිප්ටන්, සෙනොන්, රෙඩොන්. ඒ නිසා හයිඩ්‍රජන් හැර පළවන කාණ්ඩයේ මේ ලිතියම්, සෝඩියම්, පොටෑසියම්, රුබිඩියම්, සීසියම්, ප්‍රැන්සියම් වල ඉලෙක්ට්‍රොනික විඤ්ඤාස සැලකීමේදී ඒවට පොදු ඉලෙක්ට්‍රොනික විඤ්ඤාසයක් නිර්මාණය කරන්න පුළුවන්. ඒ තමයි උච්ච වායු විඤ්ඤාසය. NS1. NS1 කියන්නේ N කියන්නේ ප්‍රධාන ශක්ති මට්ටමේ අංකය, S1 කියන්නේ ඉලෙක්ට්‍රෝනය. S උපශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝනය. මේ නිසා උච්ච වායුවකට පසුව තමයි මේ ඉලෙක්ට්‍රෝනය තියෙන්නේ. ඒ නිසා හයිඩ්‍රජන් හැර පළවන කාණ්ඩයේ මූලද්‍රව්‍යයන්ගේ පොදු ඉලෙක්ට්‍රොනික විඤ්ඤාසය මෙතින් උච්ච වායු විඤ්ඤාසය, NS1. උච්ච වායු විඤ්ඤාසය, NS1. මේ නිසා ආවර්ත වගුවේ පළවන කාණ්ඩය සඳහා පොදු ඉලෙක්ට්‍රොනික විඤ්ඤාසය එන්නේ උච්ච වායු විඤ්ඤාසය, NS1. මේ තමයි S ගණුවේ පළවන කාණ්ඩය. අපි දැන් බලමු දෙවන කාණ්ඩය. ආවර්ත වගුවේ දෙවන කාණ්ඩය බෙරිලියම්, මැග්නීසියම්, කැල්සියම්, ස්ට්‍රොන්ටියම්, බේරියම්, රේඩියම්. පරමාණු ක්‍රමාංකය 4, 12, 20. 4, 12, 20, 38. මේ ආදී වශයෙන් පරමාණු ක්‍රමාංක නිර්මාණය කරන්න පුළුවන්. ඒ පරමාණු ක්‍රමාංක සඳහා ඉලෙක්ට්‍රොනික විඤ්ඤාසය ලිව්වම මෙන්න ඉලෙක්ට්‍රොනික විඤ්ඤාසය. බාහිරතම ප්‍රධාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2යි. බාහිරතම ප්‍රධාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2යි. ඉලෙක්ට්‍රෝන 2 තියෙන්නේ S උපශක්ති මට්ටමේ. ඒ නිසා S ගුණයට අයත් මූලද්‍රව්‍ය මේවා. දෙවන කාණ්ඩය පොදු ඉලෙක්ට්‍රොනික විඤ්ඤාසය නෝ මේ උච්ච වායු විඤ්ඤාසයක්. හීලියම්, නියොන්. ඒ නිසා පොදු ඉලෙක්ට්‍රොනික විඤ්ඤාසය ලෙස ලියන්න පුළුවන් උච්ච වායු විඤ්ඤාසය, NS2 පොදු. එසේනම් අපි දැන් සාකච්ඡා කළා හමාරයි S ගුණ. S උපශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 1ක් පිරීමෙන් පළවන කාණ්ඩය, ඉලෙක්ට්‍රෝන 2ක් පිරීමෙන් දෙවන කාණ්ඩය. මේ අනුව S ගුණට අයත් ආවර්ත වගුවේ පළවන කාණ්ඩයත් දෙවන කාණ්ඩයත්. කාණ්ඩ දෙකයි S ගුණවට තියෙන්නේ. S ගුණවට තියෙන්නේ කාණ්ඩ දෙකයි. දැන් බලමු P ගුණුව. P උපශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන පිරීමෙන් සෑදෙන මූලද්‍රව්‍ය P ගුණවට අයත් වේ. P උපශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 6ක් පිරෙන්න පුළුවන්. එනිසා කාණ්ඩ 6ක් P ගුණවට අයත්. P ගුණවට අයත් කාණ්ඩ තමයි 13 වන කාණ්ඩයේ සිට 18 වන කාණ්ඩය දක්වා. කාණ්ඩ 6කින් සමන්විතයි P ගුණුව. මෙන්න 13 වන කාණ්ඩය බෝරෝන්, ඇලුමිනියම්, ගැලීලියම්, ඉන්ඩියම් හා තැලියම්. ඉලෙක්ට්‍රොනික විඤ්ඤාසය ලිවීමේදී බලන්න බාහිරතම ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 3යි. බාහිරතම ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 3යි. කාණ්ඩයේ දිගටම පහළටම සෑම මූලද්‍රව්‍ය පරමාණුවකම පිටස්තරම ප්‍රධාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 3ක් තියෙනවා. ඉලෙක්ට්‍රෝන 3ක් තියෙන්නේ S වල 2යි, P වල 1යි. මේ නිසා පොදු ඉලෙක්ට්‍රොනික විඤ්ඤාසය NS2 NP1. පොදු ඉලෙක්ට්‍රොනික විඤ්ඤාසය NS2 NP1. මෙන්න 13 වන කාණ්ඩේ පොදු ඉලෙක්ට්‍රොනික විඤ්ඤාසය NS2 NP1. පිටස්තරම ප්‍රධාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 3ක් තිබේ නම් එය ආවර්ත වගුවේ 13 වන කාණ්ඩයට මූලද්‍රව්‍ය. බලමු P ගණුවේ 14 වන කාණ්ඩය. කාබන්, සිලිකන්, ජර්මනියම්, ටින්, ලෙඩ්. ඉලෙක්ට්‍රොනික විඤ්ඤාසය හිතන්න.
2 ඉලෙක්ට්‍රෝන 6න් 4ක් පිටස්තරම ප්‍රධාන ශක්ති මට්ටමේ. සිලිකන් 14 නිකන් ඔබ හිතන්න. ප්‍රධාන ශක්ති මට්ටම 2යි 8යි 4යි. 14 නේ එහෙමනේ. මේ විඤ්ඤාස ලිව්වත් අපිට පේනවා 3s2 3p2 පිටස්තරම ප්‍රධාන ශක්ති මට්ටමේ. ඉලෙක්ට්‍රෝන 4 බැගින්. පිටස්තරම ප්‍රධාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 4 බැගින් තිබේ නම් ඒ මූලද්‍රව්‍යයන්ගේ පොදු ඉලෙක්ට්‍රොනික විඤ්ඤාසය ns2 np2 ආකාරය වෙනවා. මේ නිසා 14 වන කාණ්ඩේ මූලද්‍රව්‍යයන්ගේ පොදු ඉලෙක්ට්‍රොනික විඤ්ඤාසය ඔබට ලියන්න පුළුවන්. මෙන්න මේ විදිහට ns2 np2 පිටස්තරම ප්‍රධාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 4යි s වල 2යි p වල 2යි. දැන් බලමු 15 වන කාණ්ඩය. දැන් ඔබට තේරෙන්න ඕන 15 වන කාණ්ඩේ නම් පිටස්තරම ප්‍රධාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 5යි. මේ 5 ඉන්නේ කොහෙද? s වල 2යි p වල 3යි. දැන් පැහැදිලි? බලමු 15 වන කාණ්ඩය. नाइट्रोजन फॉस्फरस आर्सेनिक एंटीमनी बिस्मथ 15 වන කාණ්ඩය. පිටස්තරම ප්‍රධාන ශක්ති මට්ටමේ මෙන්න ඉලෙක්ට්‍රෝන 5 බැගින් මේ නිසා පොදු ඉලෙක්ට්‍රෝන විඤ්ඤාසය ns2 np3 එසේනම් කියන්න ළමයි 16 වන කාණ්ඩේ පොදු ඉලෙක්ට්‍රොනික විඤ්ඤාසය පිටස්තරම ප්‍රධාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 6ක් තියෙනවා. ඒ 6 තියෙන්නේ s වල 2යි p වල 4යි. එසේනම් බලන්න 16 වන කාණ්ඩය. අවසාන ප්‍රධාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 6ක් තියෙනවා. s වල 2යි p වල 4යි. මෙන්න පොදු ඉලෙක්ට්‍රෝන විඤ්ඤාසය ns2 np4 මොනවාද 16 වෙනි කාණ්ඩේ මූලද්‍රව්‍ය? ඔක්සිජන්, සල්ෆර්, සෙලෙනියම්, ටෙලූරියම් හා පොලෝනියම්. 16 වෙනි කාණ්ඩේ මූලද්‍රව්‍ය. දැන් බලමු 17 වන කාණ්ඩය. අවසාන ප්‍රධාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 7ක් ඇති. කොහෙද මේ ඉලෙක්ට්‍රෝන තියෙන්නේ? s වල 2යි p වල 5යි. s වල 2යි p වල 5යි. s වල 2යි p වල 5යි. මේ නිසා 17 වන කාණ්ඩේ ෆ්ලෝරින්, ක්ලෝරින්, බ්‍රෝමින්, අයඩින්, ඇස්ටටින් මේ සෑම මූලද්‍රව්‍ය පරමාණුකම පිටස්තර ප්‍රධාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන තියෙනවා s වල 2යි p වල 5යි. එනිසා පොදු ඉලෙක්ට්‍රොනික විඤ්ඤාසය ns2 np5 ns2 np5 අවසාන ප්‍රධාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 7ක් තියෙනවා. මේ මූලද්‍රව්‍ය සෑදලා තියෙන්නේ p වල 5 වන ඉලෙක්ට්‍රෝන පිරීමෙන්. පරමාණු ක්‍රමාංකය 9 1s2 2s2 2p5 පරමාණු ක්‍රමාංකය 8 මේ බලන්න. ऑक्सीजन 1s2 2s2 2p4 2p4 කියන්නේ ऑक्सीजन. නමුත් p වල උපශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 4යි තියෙන්නේ. මේ ඉලෙක්ට්‍රෝන 4 පහ වෙනවා පරමාණු ක්‍රමාංක 9 දී. ඒ නිසා පරමාණු ක්‍රමාංක 9 වන මූලද්‍රව්‍ය සෑදෙන්නේ p4 ऑक्सीजन p5 ෆ්ලෝරින් p උපශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන පිරීමෙන්. මේ නිසා මේවා p ගණයට අයත් මූලද්‍රව්‍ය. ඊළඟට බලමු 18 වන කාණ්ඩය. බලන්න උච්ච වායු, හීලියම්, නියෝන්, ආගන්, ක්‍රිප්ටන්, සෙනෝන්, රෙඩෝන්. හීලියම් වල ඉලෙක්ට්‍රෝන විඤ්ඤාසය විශේෂයි. හීලියම්, නියෝන්, ආගන්, ක්‍රිප්ටන් එක වගේ මූලද්‍රව්‍ය.
නිෂ්ක්‍රීය මූලද්‍රව්‍ය. ඒ නිසා එකම කාණ්ඩයට දාන්නේ එකම ගුණ ඇති මූලද්‍රව්‍ය. නමුත් මෙතන විශේෂත්වයක් තියෙනවා. හීලියම් වල ඉලෙක්ට්‍රොනික වින්‍යාසය විශේෂයි 1s2. ඒ නිසා හීලියම් අයත් වෙන්නේ p ගුණයට නෙමෙයි. ආවර්ත වගුවේ p ගුණයට අයත් මූලද්‍රව්‍යයක් නෙමෙයි හීලියම්. නමුත් උච්ච වායු වල ගුණවලට සමාන නිසා හීලියම් අන්තර්ගත කරනවා නියෝන්, ආගන්, ක්‍රිප්ටන්, සෙනොන්, රෙඩෝන් කාණ්ඩයටම. නමුත් හීලියම් S ගුණයට අයත් මූලද්‍රව්‍යයක්. ඇයි? S උපශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන පිරීමෙන් තමයි හීලියම් හැදලා තියෙන්නේ. නමුත් හීලියම් වල ගුණ අණුව මේ මූලද්‍රව්‍යයන් සමග වර්ගීකරණය කරනවා. මේ අනුව මෙන්න මේ මූලද්‍රව්‍යයන් ආවර්තවයේ p ගුණයට අයත් ඒ සෑම මූලද්‍රව්‍යයකම අවසාන ප්‍රධාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන අට බැගින් තියෙනවා. ඒ නිසා හීලියම් හැර අනිකුත් උච්ච වායුන්ගේ පොදු ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ns2 np6 ඉලෙක්ට්‍රෝන අටයි. දැන් අපි සාකච්ඡා කළේ S ගුණය සහ p ගුණය. S ගුණයට කාණ්ඩ දෙකයි, පළවන කාණ්ඩය සහ දෙවන කාණ්ඩය. p ගුණයට කාණ්ඩ 6යි, කාණ්ඩ 6 අයත් වෙන්නේ 13, 14, 15, 16, 17, 18. ඔබ පහළ පන්තිවලදී මූලද්‍රව්‍ය වර්ගීකරණය යටතේ ආවර්ත වගුව එදා ඉගෙන ගත්තේ ඔබ තුන්වන කාණ්ඩය ලෙස බෝරෝන්, ඇලුමිනියම්, හතරවන කාණ්ඩය ලෙස කාබන්, සිලිකන්. නමුත් උසස් පෙළ පන්තියේදී වර්ගීකරණය තවත් පුළුල්ව කරන නිසා බෝරෝන් සහ ඇලුමිනියම් 13 වන කාණ්ඩය ලෙසත්, කාබන් සහ සිලිකන් 14 වන කාණ්ඩය ලෙසත්, නායිට්‍රජන් සහ ෆොස්ෆරස් එදා 5 වෙනි කාණ්ඩයේ කියපු එක අද 15 වන කාණ්ඩය ලෙසත් ඔබ ඉගෙන ගන්නවා. ඒ නිසා මේ වන විට S ගුණය සහ p ගුණය සාකච්ඡා කරලා වර්ගීකරණය කරලා අවසන්. දැන් බලමු ඊළඟට අපිට තියෙන්නේ D ගුණයේ මූලද්‍රව්‍ය. D උපශක්ති මට්ටමේ පිරිය හැකි උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 10යි. D උපශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 10ක් පිරීමෙන් මූලද්‍රව්‍ය 10ක් සෑදිය හැකියි. ඒ නිසා D උපශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන පිරීමෙන් මේ මූලද්‍රව්‍ය 10ක් සෑදිය හැකි නිසා D ගුණයට කාණ්ඩ 10ක් අන්තර්ගත වෙනවා. මේ බලන්න D ගුණයේ මූලද්‍රව්‍ය ශ්‍රේණි කිහිපයක් ඇත. එම ශ්‍රේණි සෑදී ඇත්තේ 3D, 4D, 5D, 6D වල ඉලෙක්ට්‍රෝන පිරීමෙන්. දැන් බලන්න 3D උපශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන පිරීමෙන් සෑදෙන මූලද්‍රව්‍ය 10 අපි හඳුන්වනවා 3D ශ්‍රේණියට අයත් 3D ශ්‍රේණියට අයත් ස්කැන්ඩියම් සිට සිංක් දක්වා මූලද්‍රව්‍ය 10. ඒ වගේම 4D පිරීමෙන් තවත් මූලද්‍රව්‍ය ශ්‍රේණියක් සෑදලා තියෙනවා. 39 පරමාණු ක්‍රමාංකයේ ඉට්‍රියම් සිට කැඩ්මියම් දක්වා මේ මූලද්‍රව්‍ය 10 මේ ශ්‍රේණියට අයත්. මේ 3D 4D මේ ආකාරයට 3D 4D 5D 6D පිරීමෙන් මූලද්‍රව්‍ය ශ්‍රේණිය සෑදිය හැකි. අපි මේ පන්තියේදී වැඩිපුර අධ්‍යයනය කරන්නේ 3D පිරීමෙන් සෑදෙන මූලද්‍රව්‍ය ශ්‍රේණිය. අපි දැන් බලමු F ගුණය. F උපශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන පිරීමෙන් සෑදෙන මූලද්‍රව්‍ය තමයි මේ F ගුණය ලෙස සලකන්නේ. F ගුණයට අයත් ශ්‍රේණි දෙකක් තියෙනවා. A4F පිරීමෙන් සහ 5F පිරීමෙන්. 4F පිරීමෙන් සෑදෙන මූලද්‍රව්‍ය 14 ලැන්තනයිඩ් ශ්‍රේණිය ලෙස නම් කරනවා. 5F පිරීමෙන් සෑදෙන මූලද්‍රව්‍ය 14 ඇක්ටිනයිඩ් ශ්‍රේණිය ලෙස නම් කරනවා. අපි දැන් බලමු මේ SPDF වර්ගීකරණය අවසන්. දැන් ආවර්තවයේ මූලද්‍රව්‍ය වර්ගීකරණය කර ඇති වගු සංසන්දනය කරමු.
මෙතන මේ සඳහන් කරලා තියෙන්නේ ආවර්ත වගුවේ නියොන් සහ ආගන් මේවා ඉලෙක්ට්‍රොනික වින්‍යාසය S2p6 නමුත් හීලියම් වින්‍යාසය 1s2 හීලියම් S ගොනුවේ නමුත් නියොන් සහ ආගන් P ගොනුවේ P ගොනුවේ මූලද්‍රව්‍යයන් සමග S ගොනුවේ කෙනෙක් අන්තර්ගත කරලා තියෙනවා. ඒ මූලද්‍රව්‍යයන්ගේ රසායනය බොහෝ දුරට සමාන නිසා එක වගේ කවුරුත් හැසිරෙන්නේ. රසායනික ගුණ සමාන නිසා එකම කාණ්ඩයට ඇතුළත් කරලා තියෙනවා. ඒ නිසා නියොන් සහ ආගන් අන්තර්ගත 18 වන කාණ්ඩයට හීලියම් ඇතුළත් කරලා තියෙනවා. ඒ වගේම සෝඩියම්, පොටෑසියම්, රුබිඩියම්, සීසියම්, ප්‍රැන්සියම් අන්තර්ගත පළවෙනි කාණ්ඩයට හයිඩ්‍රජන් ඇතුළත් කරලා තියෙනවා. පළවන කාණ්ඩයේ සෝඩියම්, පොටෑසියම් වල රසායනයට බොහෝ දුරට සමාන රසායනයක් හයිඩ්‍රජන් ද ඇති කරන නිසා හයිඩ්‍රජන් පළවන කාණ්ඩය ඇතුළත් කරලා තියෙනවා. ආවර්ත වගුවේ පළවන කාණ්ඩයට හයිඩ්‍රජන් සහ 18 වන කාණ්ඩයට හීලියම් ඇතුළත් කර ඇති බවයි ඒ සඳහන් කළේ. මේ ඔබ මෙතෙක් ඉගෙන ගත්ත S ගොනුව පළවන සහ දෙවන කාණ්ඩ S ගොනුවේ හීලියම් මෙතන කහ පාටින් පෙන්වුම් කරලා තියෙන P ගොනුව D ගොනුව මේ කොළ පාටින් F ගොනුව මේ අනුව මුළු ආවර්ත වගුවේ සියලු මූලද්‍රව්‍ය S P D F ලෙස ගොනු 4කට SPDF ගොනු 4කට වර්ගීකරණය කර අවසන්. මේ අනුව ආවර්ත වගුවේ කාණ්ඩ පළවන කාණ්ඩයේ දෙවන කාණ්ඩය අංක 3 සිට 12 දක්වා D ගණුවේ කාණ්ඩ P ගණුවේ කාණ්ඩ 13 සිට 18 දක්වා මේ අනුව ආවර්තිත වගුවේ මුළු කාණ්ඩ සංඛ්‍යාව 18යි. කාණ්ඩ සංඛ්‍යාව තිරස්පේලි ආවර්ත සංඛ්‍යාව 7යි. 7 වන ආවර්තයේ ප්‍රැන්සියම් සහ රේඩියම් තියෙන්නේ. කාණ්ඩ 18යි. තිරස්පේලි ආවර්ත 7යි. දැන් බලමු IUPAC ආවර්තිත වගුව අන්තර්ජාතික ශුද්ධ ව්‍යාහාරික රසායන විද්‍යා සංගමය කියලා කියන්නේ IUPAC වලට. ආවර්ත වගුව IUPAC ඒ ආවර්ත වගුවේ කාණ්ඩ 18ක් තියෙනවා. දැනට පිළිගෙන ඇති ආවර්ත වගුව කාණ්ඩ මෙතන S ගුණයේ කාණ්ඩ 2යි, D ගුණයේ කාණ්ඩ 10යි, P ගුණයේ 6යි, කාණ්ඩ 18කින් සමන්විතයි. තිරස්පේලි 7ක් තියෙනවා 7 වන ආවර්තයේ මේ තමයි අපි ඉගෙන ගන්නා ආවර්ත වගුව. විශේෂයෙන්ම මේ කාණ්ඩවල පහළට පළවන කාණ්ඩයේ දෙවෙනි කාණ්ඩය 13 සිට 18 කාණ්ඩවල පහළට දැන සිටිය යුතුයි මූලද්‍රව්‍ය. D ගණුවේ ස්කැන්ඩියම් සිට සිංක් දක්වා 3D ශ්‍රේණිය දැන සිටිය යුතුයි. ඔබට කියන්න පුළුවන් විය යුතුයි. 4D 5D 6D පිරිමෙන් ඒ ශ්‍රේණි අධ්‍යයනය කරන්න. ඒ වගේම ලැන්තනයිඩ් සහ ඇක්ටිනයිඩ් ශ්‍රේණි F ගණුවේ මූලද්‍රව්‍ය පිරිමෙන් සෑදෙන මූලද්‍රව්‍ය ශ්‍රේණි වල රසායන අපි මේ පන්තියේදී අධ්‍යයනය කරන්නේ. ඒ නිසා S ගණුව P ගණුව සම්පූර්ණයෙන්ම කඩපාඩම් කරගත යුතුයි කාණ්ඩේ පහළට. D ගණුවේ 3D ශ්‍රේණිය ඔබට කියන්න පුළුවන්කම තියෙනවා. පරමාණු ක්‍රමාංකය 1 සිට 36 දක්වා මූලද්‍රව්‍ය ඔබට කියන්න පුළුවන්කම තියෙනවා. හයිඩ්‍රජන්, හීලියම්, ලිතියම්, බෙරිලියම්, බෝරෝන්, කාබන්, නායිට්‍රජන්, ඔක්සිජන්, ෆ්ලෝරින්, නියොන්, සෝඩියම්, මැග්නීසියම්, ඇලුමිනියම්, සිලිකන්, ෆොස්ෆරස්, සල්ෆර්, ක්ලෝරින්, ආගන්, පොටෑසියම්, කැල්සියම් දක්වා ඔබට පුළුවන් ඇති. නමුත් ඊටු ටිකත් පාඩම් කරගන්න ඕන. ස්කැන්ඩියම්, ටයිටේනියම්, වැනේඩියම්, ක්‍රෝමියම්, මැංගනස්, අයන්, කොබල්, නිකල්, කොපර්, සිංක්, ගැලීලියම්, ජර්මනියම්, ආසනික්, සෙලේනියම්, බ්‍රෝමින්, ක්‍රිප්ටන් 36 දක්වා කඩපාඩම් කරගත යුතුයි. සෑම කාණ්ඩයකම පහළට හයිඩ්‍රජන්, ලිතියම්, සෝඩියම්, පොටෑසියම්, රුබිඩියම්, සීසියම්, ප්‍රැන්සියම් ඒ ආදී වශයෙන් බෙරිලියම් දෙවෙනි කාණ්ඩය, බෙරිලියම්, මැග්නීසියම්, කැල්සියම්, ස්ට්‍රොන්සියම්, බේරියම්, රේඩියම්
ඒ වගේම 13 වෙනි කාණ්ඩය බෝරෝන්, ඇලුමිනියම්, ගැලීලියම්, ඉන්ඩියම්, තැලියම්. 14 කාණ්ඩය කාබන්, සිලිකන්, ජර්මේනියම්, ටින් ලෙඩ්. 15 වන කාණ්ඩය නයිට්‍රජන්, ෆොස්ෆරස්, ආසනික්, ඇන්ටිමනි, බිස්මත්. 16 ඔක්සිජන්, සල්ෆර්, සෙලෙනියම්, ටෙලුරියම්, පොලොනියම්. 17 ෆ්ලෝරින්, ක්ලෝරින්, බ්‍රෝමින්, අයඩින්, ඇස්ටටින්. උච්ච වායු කාණ්ඩය 18 හීලියම්, නියොන්, ආගන්, ක්‍රිප්ටන්, සෙනොන් සහ රේඩෝන්. අනේ ආකාරයට හැම කාණ්ඩයක්ම දවසින් දවස පාඩම් කරගන්න. එය අවශ්‍යමයි උසස් පෙළ රසායනය හැදෑරීම සඳහා. බලමු ඊළඟ කොටස. ආවර්තවල ඇති මූලද්‍රව්‍ය සංඛ්‍යාව සහ ඒවා සෑදීමට සහභාගී වී ඇති උපශක්ති මට්ටම්. පළවන ආවර්තයේ 2යි, ඊළඟේ 8යි 8යි, ඊළඟ ආවර්ත දෙකේ 18යි 18යි, ඊළඟ ආවර්තයේ 32යි. දැන් බලන්න. පළවන ආවර්තයේ මූලද්‍රව්‍ය 2යි. එය පිරී තිබෙන්නේ 1s උපශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන පිරීමෙන්. දෙවන ආවර්තයේ මූලද්‍රව්‍ය 8යි. එය තියෙන්නේ ඒ මූලද්‍රව්‍යයට පිරී ඇත්තේ නැත්නම් එම මූලද්‍රව්‍ය 8ම සෑදී ඇත්තේ 2s 2p උපශක්ති මට්ටම් වල ඉලෙක්ට්‍රෝන පිරීමෙන්. තුන්වන ආවර්තයේ මූලද්‍රව්‍ය 8යි 3s 3p ඉලෙක්ට්‍රෝන පිරීමෙන්. හතරවන ආවර්තයේ මූලද්‍රව්‍ය 18යි 4s මැද 3d එහා පැත්තේ කෙළවරේ 4p. පස්වන ආවර්තයේ මූලද්‍රව්‍ය 18යි 5s අර විදිහටම වෙනස් වෙනවා 4d සහ 5p. මේ බලන්න පළවන ආවර්තයේ 1s, දෙවන ආවර්තයේ 2s 2p, තුන්වන ආවර්තයේ 3s 3p, හතරවන ආවර්තයේ 4s 4p මැද 10යි 18. පස්වන ආවර්තයේ 5s 5p මැදින් 4d එතකොට 18 වෙන්නේ. ඊළඟ එකේ 32 වෙන්නේ 6s 6p මෙතන 5d 4f. විභාගය ප්‍රශ්න යටතේ බොහෝ දුරට ඉඩකඩ තියෙන්නේ මෙන්න මේ අවස්ථාව. හතරවන ආවර්තයේ මූලද්‍රව්‍ය පිරී ඇති ආකාර. මූලද්‍රව්‍ය කොහොමද 18ක් පිරෙන්නේ? හතරවෙනි එකේ 4s 4p මැද 3d. ඒ නිසා ඔබ අනිවාර්යයෙන්ම මේ ආවර්ත වල මූලද්‍රව්‍ය සංඛ්‍යාවත් ඒවයි උපශක්ති මට්ටම් මොනවද යන්නත් දැන සිටීම අනිවාර්යයි. දැන් නැවත කියන්නේ පළවන ආවර්තයේ මූලද්‍රව්‍ය 2යි, දෙවෙනි එකේ 8යි, තුන්වෙනි එකේ 8යි, ඊළඟ එකේ 18යි, ඊළඟ එකේ 18යි, ඊළඟ එකේ 32යි 32යි. මේ ආදි වශයෙන් 2යි 8යි 8යි 18යි 18යි 32යි 32යි. ආවර්තයක පිරි මූලද්‍රව්‍ය සංඛ්‍යාව ඔබ දැන සිටිය යුතුයි. ඒ මූලද්‍රව්‍ය සංඛ්‍යාව එසේනම් ඒ සංඛ්‍යාව සෑදීමට සම්බන්ධ වූ උපශක්ති මට්ටම් මොනවද යන්නත් ඔබ දැන සිටිය යුතුයි. බලමු ඊළඟ අවස්ථාව. ආවර්ත ඔස්සේ ඉදිරියට ඒ වගේම කාණ්ඩ ඔස්සේ පහළට යන විට මූලද්‍රව්‍යයන්ගේ විචලන රටා ගුණ විචලනය වීම ගැන තමයි මේ කොටසේදී සාකච්ඡා කරන්නේ. බලමු මුලින්ම ඇනයන සහ කැටයන යටතේ කැටයන සෑදීම පිළිබඳව. මූලද්‍රව්‍යයක පිටස්තරම ප්‍රධාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන හඳුන්වන්නේ සංයුජතා ඉලෙක්ට්‍රෝන ලෙස. රසායනික බන්ධන සෑදීමේදී මෙන්න මේ සංයුජතා කවචයේ ඇති ඉලෙක්ට්‍රෝන තමයි සහභාගී වෙන්නේ. සංයුජතා කවචයේ ඇති ඉලෙක්ට්‍රෝන වලට අමතරව ඒ ඉලෙක්ට්‍රෝන ඉවත් කිරීමට දිය යුතු ශක්තියත් අයනීකරණ ශක්තිය සම්බන්ධයෙන් නැත්නම් අයනීකරණ ශක්තිය ගැනත් අතිශයම වැදගත් විය යුතුයි. හේතුව සංයුජතා කවචයේ ඇති ඉලෙක්ට්‍රෝන ඉවත් කරගෙන යෑමේදී අයනීකරණ ශක්තිය බෙහෙවින් ඉහළ වේ නම් ඒ ඉවත් වීම පහසුවෙන් සිදුවෙන එකක් නැහැ. මේ නිසා කැටයන සෑදීමේදී සංයුජතා කවචයේ ඇති ඉලෙක්ට්‍රෝනත් ඒ සංයුජතා කවචයේ ඉලෙක්ට්‍රෝන ඉවත් කිරීමට දිය යුතු ශක්තියින් එවත් අයනීකරණ ශක්තියින්ද
පිළිබඳ අවබෝධයක් තිබිය යුතුයි. අපි බලමු මූලද්‍රව්‍ය පරමාණු වල රසායනික බන්ධන සෑදීමට ඉලෙක්ට්‍රෝන පිහිටි ශක්තිවන්තව හඳුන්වන්නේ සන්නිජතා කවචය ලෙසටය. අයන සෑදීමේදී සන්නිජතා කවචයේ පවතින ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව සහ අයනීකරණ ශක්තිය අගයන් ඊට බලපානු ඇත. බලමු මේක කොහොමද මේ සන්නිජතා කවචයේ ඉලෙක්ට්‍රෝන සහ අයනීකරණ ශක්තිය මේකට බලපාන්නේ කියලා. අපි දැන් බලමු උදාහරණ. මේ බලන්න ලිතියම් සෝඩියම් පොටෑසියම්. සන්නිජතා කවචයේ ඉලෙක්ට්‍රෝන 1. බාහිරතම ප්‍රධාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 1 බැගින්. ඒ නිසා මේ තුන්දෙනාම ලිතියම් සෝඩියම් පොටෑසියම් බාහිරතම ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන ඉවත් කරලා පස්සේ ඉතුරු වෙන්නේ උච්ච වායු විඤ්ඤාසයක් හීලියම් නියෝන් ආගන් 18යි. මේ නිසා ලිතියම් ධනායනයට තියෙන්නේ හීලියම් විඤ්ඤාසය, සෝඩියම් ධනායනයට තියෙන්නේ ඉලෙක්ට්‍රෝන 10යි නියෝන්, පොටෑසියම් ධනායනයට තියෙන්නේ ආගන් විඤ්ඤාසය. පළවන ඛණ්ඩේ ලිතියම්, සෝඩියම්, පොටෑසියම් ඒක ධනායන සෑදුනට පස්සේ තවත් ඉලෙක්ට්‍රෝන ලේසියෙන් පහසුවෙන් ඉවත් වෙන්නේ නැහැ. ඇයි එසේ ඉවත් වෙන්නේ නැත්තේ? දෙවන අයනීකරණ ශක්තිය අතිශයම උච්චයි, ඉහළයි. දෙවන අයනීකරණ ශක්තිය ඉහළ වීමට හේතුව තමයි පළවන ඉලෙක්ට්‍රෝනය ඉවත් කරන පස්සේ සෑදෙන කැටයනය සඳහා උච්ච වායු විඤ්ඤාස නැත්නම් නිෂ්ක්‍රීය විඤ්ඤාස ලබාගෙන තිබීම. මේ විඤ්ඤාස බිඳලා ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කිරීම අතිශයම දුෂ්කරයි. මේ නිසා මේ බලන්න. සෝඩියම් මූලද්‍රව්‍ය. සෝඩියම් ධන 2 කැටයනය. සෝඩියම් ධන 2 කැටයනය නොසාදයි. හරියටම හරි. ඇයි එයා සෝඩියම් ධන 2 කැටයනය නොසාදන්නේ? නොසෑදීමට හේතුව තමයි සෝඩියම් ධනායනයට තියෙන උච්ච වායු විඤ්ඤාසයක්. සෝඩියම් ධන නියෝන් විඤ්ඤාසය උච්ච වායු විඤ්ඤාසයක් තියෙන්නේ. ඒ විඤ්ඤාසය බිඳලා ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කිරීම අතිශයින්ම අපහසුයි, දුෂ්කරයි, වැඩි ශක්ති ප්‍රභේද, වැඩි ශක්ති අවස්ථා සැපිය යුතුයි. ඒ නිසා පළවන ඛණ්ඩයේ මූලද්‍රව්‍යයන් දිත්ත ධනායන හදන්නේ. ඒක ධනායන හැදිලා උච්ච වායු විඤ්ඤාස කරා එළඹෙනවා. දෙවන අයනීකරණ ශක්තිය අතිශයින්ම ඉහළාගයක් සෝඩියම් වල. සෝඩියම් වල පළවන අයනීකරණ ශක්තියට වඩා සෝඩියම් වල I2 අතිශයින්ම විශාලයි. ඒ නිසා සෝඩියම් හදන්නේ සෝඩියම් 1 ධනායන. මෙන්න මේ ආකාරයට අපිට පැහැදිලි කරන්න පුළුවන්. සන්නිජතා කවචයේ ඉලෙක්ට්‍රෝන 1ක් තිබීම නිසා ඒක ධන කැටයන සෑදීමක්. නමුත් අයනීකරණ ශක්තිය අනුව දෙවන අයනීකරණ ශක්තිය ඉතාමත්ම ඉහළ නිසා එයා දිත්ත ධන කැටයන නැත්නම් ධන 2 කැටයන නොසාදන බව. දැන් අපට පැහැදිලි අයනීකරණ ශක්තියත් සන්නිජතා කවචයේ ඉලෙක්ට්‍රෝනත් මේ කැටයන සෑදීමේදී බලපාන බව. දැන් බලමු ඊළඟ උදාහරණය. දෙවන ඛණ්ඩය. දෙවන ඛණ්ඩයේ සෑම මූලද්‍රව්‍යයකම සන්නිජතා කවචයේ ඉලෙක්ට්‍රෝන 2ක් තිබුණා. බලන්න බෙරිලියම් පරමාණු ක්‍රමාංක 4යි 1s2 2s2. මැග්නීසියම් 12යි 1s2 2s2 2p6 3s2. බලන්න දැන් සන්නිජතා කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව. බෙරිලියම් සහ මැග්නීසියම් ඉලෙක්ට්‍රෝන 2 බැගින් තියෙන. මේ සන්නිජතා කවචයේ තියෙන මේ ඉලෙක්ට්‍රෝන දෙකම ඉවත් වුණාම මේ ඉලෙක්ට්‍රෝන දෙකම ඉවත් වුණාන් පස්සේ බෙරිලියම් හදනවා ධන 2 අයනය. ඉලෙක්ට්‍රෝන ඉතුරු වෙලා තියෙන 2යි හීලියම් විඤ්ඤාසය. මැග්නීසියම් මේ සන්නිජතා කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන දෙකම ඉවත් කරලා පස්සේ
එයාගේ ඉතුරු වෙන ඉලෙක්ට්‍රෝන 10යි. ඒ නියොන් විඤ්ඤාසය ස්ථායි විඤ්ඤාසය. ඒ නිසා මේ ධන දෙක ආයනය හැදුනට පස්සේ ස්ථායි විඤ්ඤාස කරා එළඹෙන නිසා තවදුරටත් ඉලෙක්ට්‍රෝන ඉවත් වෙන්නේ. ඒ නිසා කිසිටකවත් මැග්නීසියම් ධන 3 ආයනය හැදෙන්නේ නැහැ. ස්ථායි ධන දෙක ආයනය තමයි හදන්නේ. ඒ වගේම කැල්සියම් සියලුම ප්‍රභේද උච්ච වායු විඤ්ඤාස කරා එළඹිලා තියෙනවා. උච්ච වායු විඤ්ඤාස කරා එළඹිලා තියෙන එක නිසා ආවර්ත වගුවේ පළවන කාණ්ඩේ මූලද්‍රව්‍ය සාදන්නේ ස්ථායි ඒක ධන කැටයන. දෙවන කාණ්ඩේ මූලද්‍රව්‍ය සාදන්නේ ස්ථායි ද්විත්ව ධන කැටයන. දැන් බලමු අපි 13 වන කාණ්ඩය. බලන්න ඇලුමිනියම් සංයුජතා කවචයේ ඉලෙක්ට්‍රෝන 3ක් තියෙනවා. සංයුජතා කවචයේ ඉලෙක්ට්‍රෝන 3ක් තියෙන නිසා ඇලුමිනියම් වල ඉලෙක්ට්‍රෝන සැකසුම ගත්තොත් 13යි 1s2 2s2 2p6 3s2 3p1 මේ සංයුජතා කවචයේ ඇති ඉලෙක්ට්‍රෝන සියල්ලම ඉවත් වුණාට පස්සේ මේ එන්නේ නියොන් විඤ්ඤාසය. ඒ නිසා ඇලුමිනියම් සාදන්නේ ධන 3 කැටයනයක් පමණයි. ඒ ඇලුමිනියම්. දැන් මේ අයට හිතන්න බැරිද 14 වන කාණ්ඩේ මූලද්‍රව්‍ය කාබන් සිලිකන් ධන 4 කැටයනය හදයිද? ඇයි ධන 4 හදන්නේ නැත්නම් මේකට හේතුව? අන්න අයනීකරණ ශක්තිය බලපෑම. හොඳට බලන්න. කාබන් අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 4යි. සිලිකන් අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 4යි. කාබන් ධන 4 කැටයනයක් සෑදීමට නම් මේ සංයුජතා කවචයේ ඇති ඉලෙක්ට්‍රෝන 4ම ඉවත් කළ යුතුයි. පරමාණුක සංයුජතා කවචයේ ඇති ඉලෙක්ට්‍රෝන 4ක් ඉවත් කිරීමට නම් පළවන අයනීකරණ ශක්තිය, දෙවන අයනීකරණ ශක්තිය, තුන්වන අයනීකරණ ශක්තිය, හතරවන අයනීකරණ ශක්තිය. පිළිවෙලින් පළවන ඉලෙක්ට්‍රෝන ඉවත් කිරීමට පළවන අයනීකරණ ශක්තිය තිබිය යුතුයි. දෙවන අයනීකරණ ශක්තිය දෙවන ඉලෙක්ට්‍රෝන සඳහා, තුන්වන අයනීකරණ ශක්තිය තුන්වන ඉලෙක්ට්‍රෝන ඉවත් කිරීමට, හතරවන අයනීකරණ ශක්තිය හතරවන ඉලෙක්ට්‍රෝන ඉවත් කිරීමට. මේ අයනීකරණ ශක්තියන්ගේ එකතුව විශාල අගයක් නම් කාබන් මේ ඉලෙක්ට්‍රෝන 4 ඉවත් කළා ආරෝපණය ධන 4ක් වන කැටයන හදන්නේ. මේ බලන්න. කාබන් වල පළවන, දෙවන, තුන්වන, හතරවන අයනීකරණ ශක්තිය වල එකතුව විශාල අගයක් වන නිසා කාබන් ධන 4 කැටයන නොසාදයි. සිලිකන් ධන 4 කැටයන නොසාදයි. අන්නේ නිසා තමයි ආවර්තකයේ පළවන කාණ්ඩයේ මූලද්‍රව්‍ය සාදනවා ඒක ධනයන. දෙවන කාණ්ඩයේ ද්විත්ව ධනයන. 13 වන කාණ්ඩයේ ත්‍රිත්ව ධනයන. නමුත් 14 වන කාණ්ඩයේ කැටයන හදන්නේ නැත්තේ මෙන්න මේ අයනීකරණ ශක්තියන්ගේ එකතුව ඉතා විශාල නිසා. ඒ නිසා තමයි ආරම්භයේදීම සඳහන් කළේ සංයුජතා කවචයේ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවත් ඒ වගේම ඒ ඉලෙක්ට්‍රෝන ඉවත් කිරීමට දිය යුතු ශක්තිය හෙවත් අයනීකරණ ශක්තියන්ගේ අගයනොත් මේ කැටයන සෑදීමේදී බලපාන බව. ඒ නිසා 14 වන කාණ්ඩයේ මූලද්‍රව්‍ය ධන 4ක් වන කැටයන සිලිකන් ධන 4, කාබන් ධන 4 මේ කැටයන නොසාදන්නේ මන්දයි කියලා ඔබගෙන් ප්‍රශ්න නිර්මාණය කළා. ඔබ පැහැදිලිවම කියන්න විභාගයකදී පළවන, දෙවන, තුන්වන, හතරවන අයනීකරණ ශක්තියන්ගේ එකතුව ඉතා විශාලයි. ඒ නිසා මේවා පහසුවෙන් ධන 4 කැටයන නොසාදන බව. පැහැදිලි? දැන් බලමු ඊළඟ අවස්ථාව. මේ බලන්න
සෝඩියම් සහ මැග්නීසියම් වල කැටයන සෑදීමේ හැකියාව. අපි වඩා ප්‍රතික්‍රියාශීලී කියලා ගන්නේ කවුද? ඔබ දැනටමත් දන්නවා සෝඩියම්ද මැග්නීසියම්ද? ඔබ දන්නවා සෝඩියම් කැලක් ජලයට දැම්මම වේගයෙන් ප්‍රතික්‍රියා කරනවා. මැග්නීසියම් පටියක් ජලයට දැම්මම සිසිල් ජලයට ප්‍රතික්‍රියා නොවන තරම් ප්‍රතික්‍රියා වෙන්නේ ඉතාමත්ම සෙමින් නොගැනිය හැකි තරම් ශීඝ්‍රතාවයකින්. සෝඩියම් වේගයෙන් ස්ෆෝටනය වෙමින් ප්‍රතික්‍රියා වේවි. මේ අනුව සෝඩියම් පහසුවෙන්ම කැටයන සාධනෝ. මැග්නීසියම් එසේ නොවේ. ඇයි එහෙම වෙලා තියෙන්නේ? බලන්න සෝඩියම් වල අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන එකක් තිබුණා. සෝඩියම් වල 1s2 2s2 2p6 3s1 මෙන්න සෝඩියම් වල අවසාන කවච ඉලෙක්ට්‍රෝන. මැග්නීසියම් වල අවසාන කවච ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා. 1s2 2s2 2p6 3s2. දැන් සෝඩියම් වලින් සෝඩියම් ධනායන සෑදීමේදී එක ඉලෙක්ට්‍රෝනයයි. මැග්නීසියම් වලින් මැග්නීසියම් ධන දෙක සෑදීමේදී ඉලෙක්ට්‍රෝන දෙකක් ඉවත් කරන්න ඕන. පළවන සහ දෙවන. මේ බලන්න අයනීකරණ ශක්ති ප්‍රස්ථාරය. සෝඩියම්ට වඩා මැග්නීසියම් වල ප්‍රථම අයනීකරණ ශක්තිය වැඩි. මේ පළවන කාණ්ඩයේ මුල්ද්‍රව්‍ය, මේ දෙවෙනි කාණ්ඩයේ මුල්ද්‍රව්‍ය. පළවන කාණ්ඩයේ සෝඩියම් වල පරමාණු කාර්යය ගොඩාක් විශාලයි. මැග්නීසියම් ඊට සාපේක්ෂව කුඩායි. මේ සෝඩියම්, මේ මැග්නීසියම්. පරමාණු කාර්යය අඩු නිසා ඒ වගේමයි S1 ඉලෙක්ට්‍රොනික වින්‍යාසයට සාපේක්ෂව S2 ඉලෙක්ට්‍රොනික වින්‍යාසයේ තරමක් ස්ථායි. S වල සම්පූර්ණ පිරී ඇති අවස්ථාව. ඒ නිසා සෝඩියම්ට වඩා මැග්නීසියම් වල අයනීකරණ ශක්තිය වැඩි. එකක් අරය කුඩා බව. අරය කුඩා නිසා නෂ්ටිය දෙසට ඉලෙක්ට්‍රෝන ආකර්ෂණය වෙලා තියෙනවා. ඒ නිසා ඉලෙක්ට්‍රෝන ඉවත් කරන්න අමාරුයි. අනිත් එක මේ ඉලෙක්ට්‍රොනික වින්‍යාසයට වඩා මේ ඉලෙක්ට්‍රොනික වින්‍යාසය මැග්නීසියම් වල තරමක් ස්ථායි. S වල සම්පූර්ණයෙන් පිරී ඇති අවස්ථාව. ඒ නිසා සෝඩියම්ට වඩා මැග්නීසියම් වල ඉලෙක්ට්‍රෝන ඉවත් කිරීම අමාරුයි. පළවන අයනීකරණ ශක්තිය මේ සෝඩියම් වල මෙයාගේ, මැග්නීසියම් වල මෙයාගේ වැඩි අගයක්. පළවන අයනීකරණ ශක්තිය වැඩි කියලා කියන්නේ සෝඩියම් වලට වඩා මැග්නීසියම්. සෝඩියම් වලින් ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කිරීමට වඩා මැග්නීසියම් වලින් ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කිරීමට වැඩි ශක්තියක් දිය යුතුයි. නමුත් ඔබ දන්නවා ඕනම මූලද්‍රව්‍යයක පළවන අයනීකරණ ශක්තියට වඩා දෙවන අයනීකරණ ශක්තිය ඊට වඩා වැඩි. පළවන ඉලෙක්ට්‍රෝන ඉවත් කරලා පස්සේ ඔබට එන්නේ මේ වගේ ඒක ධන කැටයනයක්. මැග්නීසියම් මේ පරමාණු. මේ මැග්නීසියම් මේක ධන කැටයනය. ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කරලා පස්සේ විශාලත්වය පොඩ්ඩක් අඩු වෙනවා. හේතුව ඉලෙක්ට්‍රෝන ඉවත් කිරීමේදී නෂ්ටිය වෙනස් වෙන්නේ නැහැ. නෂ්ටිය ආරෝපණය එකමයි. ඒ නිසා නෂ්ටිය ඇති ප්‍රෝටෝන මගින් පිටස්තර ඉලෙක්ට්‍රෝනයන්ට දක්වන ආකර්ෂණය එන්න වැඩි වෙනවා. ඒ නිසා මෙයාට වඩා මෙයාගේ ආරය අඩුයි. ඊට වඩා අඩුයි Mg ධන දෙකේ ආරය. අරය කුඩා වෙන්න ඉලෙක්ට්‍රෝන ඉවත් කිරීම ටිකක් අපහසු වෙනවා. මේ පළවන අයනීකරණ ශක්තිය, මේ දෙවන අයනීකරණ ශක්තිය. ඕන මූලද්‍රව්‍යයක පළවන අයනීකරණ ශක්තියට වඩා දෙවන අයනීකරණ ශක්තිය වැඩි. පළවන ඉලෙක්ට්‍රෝන ඉවත් කිරීමට වඩා දෙවන ඉලෙක්ට්‍රෝන ඉවත් කිරීම අමාරුයි. හේතුව ඉලෙක්ට්‍රෝන නෂ්ටිය දෙසට ලංවීම නිසා ඉලෙක්ට්‍රෝන ඉවත් කිරීමට වැඩි ශක්තියක් දිය යුතුයි. මේ නිසා මේ මැග්නීසියම් වල පළවන අයනීකරණ ශක්තියට වඩා දෙවන අයනීකරණ ශක්තිය වැඩි අගය. I1ට වඩා I2 වැඩි. එතකොට සෝඩියම් වල පළවන අයනීකරණ ශක්තියට වඩා මෙයාගේ මැග්නීසියම් වල පළවන අයනීකරණ ශක්තිය වැඩි. එතකොට මැග්නීසියම් වල පළවන අයනීකරණ ශක්තිය සෝඩියම් වල පළවන අයනීකරණ ශක්තියට වඩා වැඩි එක සිද්ධියක්. දෙවෙනි එක සෝඩියම් වලින් එක ඉලෙක්ට්‍රෝන ඉවත් වෙන මැග්නීසියම් වලින් ඉලෙක්ට්‍රෝන දෙකක් ඉවත් වෙනවා. එතකොට මැග්නීසියම් වලට දෙන්න ඕන පළවන සහ දෙවන අයනීකරණ ශක්තියින්ගේ එකතුව.
සෝඩියම් වලට අවශ්‍ය පළවන අයනීකරණ ශක්තිය විතරයි. ඔබට පේනවා මේකේ පළවෙනි එකට වඩා මේකේ පළවෙනි එක වැඩි. නමුත් දෙවෙනි එකත් එකතු වුණාම සෝඩියම් වල පළවන අයනීකරණ ශක්තියට වඩා මේකේ පළවන සහ දෙවන අයනීකරණ ශක්තිය අති විශාලයි. ඒ නිසා ඔබට පේනවා සෝඩියම් වල පළවන අයනීකරණ ශක්තියට වඩා මැග්නීසියම් වල පළවන සහ දෙවන අයනීකරණ ශක්තියන්ගේ එකතුව සැලකිය යුතු වශයෙන් විශාල නිසා සෝඩියම් වලින් පළමු ඉලෙක්ට්‍රෝන ඉවත් කිරීමට සාපේක්ෂව මැග්නීසියම් වලින් පළමු සහ දෙවන ඉලෙක්ට්‍රෝන දෙකම ඉවත් කිරීමට දිය යුතු ශක්තිය ඉහළයි. මේ නිසා මැග්නීසියම් වලින් ධන දෙක අයනය හැදෙන්නේ ටිකක් සෙමින් අපහසුවෙන්. මේ නිසා පහසුවෙන්ම සෑදෙන්නේ සෝඩියම් ඒක ධන අයනය. මේ නිසා මැග්නීසියම්ට වඩා සෝඩියම් ප්‍රතික්‍රියාශීලී. නැත්නම් කැටයන සෑදීමේ හැකියාව මැග්නීසියම්ට වඩා සෝඩියම් වල වැඩි. මේ බලන්න මෙතන සඳහන් වෙන්නේ සෝඩියම් වලින් පළමු ඉලෙක්ට්‍රෝන ඉවත් කිරීමට වඩා මැග්නීසියම් වලින් පළමු සහ දෙවන ඉලෙක්ට්‍රෝන ඉවත් කිරීමට සාපේක්ෂ වශයෙන් වැඩි ශක්තියක් දිය යුතු නිසා මැග්නීසියම් වලින් පළවන සහ දෙවන ඉලෙක්ට්‍රෝන ඉවත් කිරීම සාපේක්ෂ වශයෙන් අපහසු බව. ඒ නිසා ආවර්තයක දකුණට යෑමේදී කැටයන සෑදීමේ හැකියාව අඩු වෙනවා. ඒ නිසා විභාගයකදී ඔබට දෙන්න පුළුවන් මේ යටතේ මෙන්න මේ වගේ ප්‍රශ්නයක්. ප්‍රතික්‍රියාශීලතාව සෝඩියම්ට වඩා මැග්නීසියම් අඩුයි. හේතු. ඒ වගේම කැටයන සෑදීමේ හැකියාව. කැටයන සෑදීමේ හැකියාව සෝඩියම්ට වඩා මැග්නීසියම් අඩුයි. මෙන්න මේ කරුණු දෙකටම දිය යුතු පිළිතුර එකමයි. ප්‍රතික්‍රියාශීලතාව මෙයාට වඩා මෙයාගේ අඩුයි. කැටයන සෑදීමේ හැකියාව සෝඩියම්ට වඩා මැග්නීසියම් අඩුයි. මේ කරුණු දෙකම පහතන්නේ ඒ ප්‍රශ්න දෙකටම පිළිතුර එකම පිළිතුරයි. මොනවද? මෙතෙක් අපි සාකච්ඡා කළේ. සෝඩියම් වල ප්‍රථම අයනීකරණ ශක්තියට සාපේක්ෂව මැග්නීසියම් වල ප්‍රථම සහ දෙවන අයනීකරණ ශක්තියන්ගේ එකතුව සාපේක්ෂ වශයෙන් විශාල අගයක්. ඒ නිසා මෙයාට සාපේක්ෂව මෙයාගෙන් ඉලෙක්ට්‍රෝන ඉවත් කිරීම වඩාත් අපහසුවෙන් සිදුවන නිසා කැටයන සෑදීමේ හැකියාව අඩු වෙලා. ඒ නිසා ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව අඩු වෙලා. ඔන්න ඔය විදිහට ප්‍රශ්න නිර්මාණය කරන්න පුළුවන්. ඒ ප්‍රශ්නවලට පිළිතුරු සැපීම දී ඔබ කළ යුතු දේ තමයි මේ සාකච්ඡා කළේ. පැහැදිලි? ඇනායන සෑදීම. මූලද්‍රව්‍ය පරමාණුක සමජත කවචය පිටස්තරම ඉලෙක්ට්‍රෝන ඇති ප්‍රධාන ශක්ති මට්ටම. මෙන්න මේ පිටස්තරම ඉලෙක්ට්‍රෝන ඇති ප්‍රධාන ශක්ති මට්ටමට ඉලෙක්ට්‍රෝන එකතු වීමෙන් තමයි ඇනායන සෑදෙන්නේ. 15 17 කාණ්ඩවල ඇති මූලද්‍රව්‍ය වල සමජත කවචයේ ඉලෙක්ට්‍රෝන එකතු වීමෙන් ඒවා උච්ච වායු වින්‍යාස කරා ලැබෙනවා. සෑම විටම ඍණාරෝපිත අයන සෑදීමේදී උච්ච වායු වින්‍යාස ලැබෙනවාමයි. 15 වන කාණ්ඩයේ 16 17 15 වන කාණ්ඩය ඉලෙක්ට්‍රෝන වින්‍යාසය S2P3 15 වන කාණ්ඩය මේ තියෙන්නේ S2P3 15 වන කාණ්ඩය. 16 වෙනි කාණ්ඩයේ ඔක්සිජන් S2P4 17 වන කාණ්ඩය ෆ්ලෝරින් ක්ලෝරින් අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 7 S2P5 මේ ඉලෙක්ට්‍රොනික වින්‍යාස සම්පූර්ණ වෙනස් වෙනවා. මේ 15 වන කාණ්ඩය මේ 16 මේ 17
15 වෙනි කාණ්ඩයේ අවසාන කවච ඉලෙක්ට්‍රෝන 5 8 වෙනවා පිටිතින් 3ක් ලබාගෙන. මේ 16 වෙනි කාණ්ඩයේ ඉලෙක්ට්‍රෝනික වින්‍යාසය පිටිතින් ඉලෙක්ට්‍රෝන 2ක් ලබාගෙන උච්ච වායු වින්‍යාසය කරා ලැබෙනවා. 17 වෙනි කාණ්ඩයේ එක ඉලෙක්ට්‍රෝන ලබා ගන්න. උච්ච වායු වින්‍යාස කරා මේ 3 දෙනාම ලැබෙනවා. S2P6 වින්‍යාසය කරා ලැබෙනවා. 15 වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යයකට ඉලෙක්ට්‍රෝන 3ක් පිටිතින් ලබා ගන්නවා. මෙතෙන් හයිඩ්‍රජන් N ඍණ 3 හදනවා. 16 වෙනි කාණ්ඩයේ අවසාන කවචයේ 6 තියෙන ඉලෙක්ට්‍රෝන 2ක් පිටිතින් ලබා ගන්න O ඍණ 2. 17 එකයි ගන්නේ F ඍණ. මේ සියල්ලම උච්ච වායු වින්‍යාස කරා ලැබෙනවා. ඒ නිසා ආවර්තයේ දකුණට යෑමේදී phosphorus sulfur chlorine නැත්නම් nitrogen oxide fluorine आवर्ते नाइट्रोजन ऑक्सीजन फ्लोरीन नाइट्रोजन ऑक्सीजन फ्लोरीन आवर्ते दक्षिणට යන විට පරමාණු කාර්යය අඩු වෙනවා. ඒ නෂ්ටයේ ආරෝපණය ක්‍රමයෙන් වැඩි වෙන නිසා ඉලෙක්ට්‍රෝන නෂ්ටයේ දෙසට ඇදලා තියෙනවා. ඒ නිසා පිටස්තර ප්‍රධාන ශක්ති මට්ටමට ඉලෙක්ට්‍රෝන 3ක් එකතු වීම, ඉලෙක්ට්‍රෝන 2ක් එකතු වීම, ඉලෙක්ට්‍රෝනයක් එකතු වීම මේ සියල්ලම ගත්තොත් මේ ඉලෙක්ට්‍රෝන 3ක් එකතු වීමට සාපේක්ෂව මේ ඉලෙක්ට්‍රෝන 2ක් එකතු වීම පහසුවෙන් සිද්ධ වෙනවා. අරේ කුඩා නිසා. ඊටත් වඩා පහසුවෙන් සිද්ධ වෙනවා මේ ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම. මේ ආකාරයට ආවර්තයක දකුණට යන විට ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ හැකියාව ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ හැකියාව ඉහළ යනවා. ලබා ගැනීමේ හැකියාව ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ හැකියාව වැඩි වේ කියලා කියන්නේ අනායන සෑදීමේ හැකියාව අනායන සෑදීමේ හැකියාව වැඩි වේ. අනායන සෑදීමේ හැකියාව වැඩි වෙනවා. ඒ නිසා ආවර්තයක දකුණට ගමන් කිරීමේදී මේ નાઇટ્રોජන් ඔක්සිජන් ෆ්ලෝරින් ඔය සඳහන් කළේ ඒ වගේම phosphorus sulfur chlorine phosphorus sulfur chlorine මේ දෙවන ආවර්තයේ මේ තුන්වන ආවර්තයේ මේවා ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ හැකියාව නැත්නම් අනායන සෑදීමේ හැකියාව ආවර්තයක දකුණට ඒ හැකියාව වැඩි වෙනවා. ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ හැකියාව මේ අනුව පළවන කාණ්ඩයේ සිට දෙවෙනි කාණ්ඩයට යෑමේදී ඉලෙක්ට්‍රෝන පිට කිරීමේ හැකියාව ක්‍රමයෙන් අඩු වෙනවා. ඒ වගේම ආවර්තයේ දකුණු පැත්තේ අලෝහ සලකන විට ඉලෙක්ට්‍රෝන ලබාගෙන ඍණ ආරෝපිත අයන සෑදීමේ හැකියාව වැඩි වෙනවා. එසේනම් ආවර්තයක දකුණට යන විට පළවන කාණ්ඩයේ සිට 18 වන කාණ්ඩය දක්වා දකුණට යන විට ඉලෙක්ට්‍රෝන පිට කිරීමේ හැකියාව අඩු වෙනවා. ලබා ගැනීමේ හැකියාව ක්‍රමයෙන් වැඩි වෙනවා. අපි ඒ ගැන තමයි මේ සාකච්ඡා කළේ. මේ බලන්න 15 16 17 අනායන සෑදීම नाइट्रोजन phosphorus ऋण 3 ආරෝපණ ඇති අනායන ऑक्सीजन सल्फर ऋण 2 ඇති फ्लोरीन සහ ක්ලෝරින් ඒක ඍණ ආරෝපණයක් ඇති අනායන. ඔබ මතක තබාගත විශේෂ සිද්ධියක් තියෙනවා. ඕනෑම මුල ද්‍රව්‍යකින් ඍණ ආරෝපිත අයනයක් සෑදේ නම් එයා නිතරම උච්ච වායු වින්‍යාසයක් කරා එළඹෙනවාමයි. මේ සෑම කෙනෙකුගේම සංයුජත කවචේ ඉලෙක්ට්‍රෝන 8ක් තියෙනවා S2P6 පරිදි. ඒ කවුරුත් උච්ච වායු වින්‍යාස කරා එළඹෙනවාමයි. ඒ වගේම
මෙතන තවත් දෙයක් ඔබට කියලා දෙන්න ඕන. හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝන ලබාගෙන H ඍණ බවට පත් වෙනවා. H ඍණායනයේ තියෙන්නේ ඉලෙක්ට්‍රෝන දෙකයි 1s2. හයිඩ්‍රජන් පවා ඉලෙක්ට්‍රෝනයක් ලබාගෙන එයත් පත් වෙනවා උච්ච වායු විඤ්ඤාණය කරා ඒ හීලියම්. හයිඩ්‍රජන්. තද ඉලෙක්ට්‍රෝන එකක් ලබාගෙන H ඍණායන සාදන්නේ නැත්නම් හීලියම් විඤ්ඤාසයට එළඹෙන්නේ H විතරයි. අනිත් සියලුම මූලද්‍රව්‍ය ඍණාරෝපිත අයන හදනවා නම් ඒ ඍණාරෝපිත අයන සියල්ලගේම සංයුජත කවචී ඉලෙක්ට්‍රෝන 8 බැගින් තියෙනවා. විඤ්ඤාසය S2 P6 කරා එළඹිලා තියෙනවා. ඒක විශේෂ අවස්ථාවක්. මේ සිද්ධිය කැටයන සඳහා කියන්න බෑ. සමහර කැටයන සෑදීමේදී ඒවා උච්ච විඤ්ඤාස කරා එළඹෙනවා. සමහර ලෝහ කැටයන සෑදීමේදී ඒවා උච්ච විඤ්ඤාස ආයත් කරගන්නේ. ඒ නිසා අපිට කියන්න බෑ මූලද්‍රව්‍යයෙන් සාදන සෑම කැටයනයක්ම උච්ච වායු විඤ්ඤාස කරා එළඹේ කියලා. ඒ කියන්න බෑ. දැන් උදාහරණයක් හැටියට අපි ගත්තොත් යකඩ පරමාණු ක්‍රමාංකය 26. යකඩ වලින් ඉලෙක්ට්‍රෝන 3ක් ඉවත් කරාම 26න් 3ක් ගියාම 23යි ඉතුරු වෙන්නේ. 23 කියන්නේ උච්ච වායු විඤ්ඤාසයක් නෙමෙයි. 23. හීලියම් ඉලෙක්ට්‍රෝන 2යි, නියෝන් 10යි, ආගන් 18යි, ක්‍රිප්ටන් 36යි. 23 ඔය අතරමැදි අවස්ථාව. ඔය එක උදාහරණයක් කිව්වේ. ඒ නිසා අපිට කියන්න බෑ මූලද්‍රව්‍යයෙන් කැටයනයක් සෑදීමේදී සෑම විටම උච්ච වායු විඤ්ඤාස කරා එළඹේ කියලා. එහෙම කියන්න බෑ. උච්ච වායු විඤ්ඤාස කරා එළඹෙන කැටයනක් තියෙනවා. දැන් සෝඩියම් ධන, මැග්නීසියම් ධන දෙක. ඒ උච්ච වායු විඤ්ඤාස කරා ලැබෙනවා. නමුත් සමහර කැටයන යකඩ වලින් සාදන Fe ධන දෙක, යකඩ වලින් සාදන Fe ධන දෙක, ඒ වගේම යකඩ වලින් සාදන Fe ධන තුන මේවා උච්ච වායු විඤ්ඤාස කරා ලැබෙන්නේ නැහැ. ඒ විශේෂ අවස්ථාව ඔබ මතක තබා ගත යුතුයි. නමුත් මූලද්‍රව්‍යයෙන් සාදන ඇනයන සෑම විටම උච්ච වායු විඤ්ඤාස කරා ලැබෙනවා. පැහැදිලි? දැන් ඒ කැටයන සෑනයන සෑදීමේ හැකියාව ගැන කතා කරේ. ඔක්සිකරණය සහ ඔක්සිහරණය. මොකද මේ ඔක්සිකරණය කියන්නේ? පරමාණුකින් ඉලෙක්ට්‍රෝන ඉවත් වෙනවානේ. ඒ ඉලෙක්ට්‍රෝන ඉවත් වීම තමයි ඔක්සිකරණය කියලා කියන්නේ. ඔක්සිහරණය කියන්නේ ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම. අපි බලමු මුලින්ම ඔක්සිකරණය. ඉලෙක්ට්‍රෝනට සාපේක්ෂව මෙම අර්ථ දැක්වීම ඉදිරිපත් කරනවා. මේ තියෙන ඉලෙක්ට්‍රෝනට සාපේක්ෂව මෙම අර්ථ දැක්වීම ඉදිරිපත් කරේ. ඉලෙක්ට්‍රෝන ඉවත් වීම ඔක්සිකරණයකි. ඉවත් වීම කරණය. එකතු වීම හරණය. මේ අනුව ඔබ දැක්ක ආවර්තකයේ පළවන සහ දෙවන ඛණ්ඩයේ මූලද්‍රව්‍ය. ඉලෙක්ට්‍රෝන ඉවත් කළා ධනායන හැදුනේ. එහෙනම් ඒව ඔක්සිකරණය වුණේ. මේ තියෙන සෝඩියම්. මේ මැග්නීසියම්. මැග්නීසියම්. මේ ඇලුමිනියම්. ඉතින් ආවර්තකයේ පළවන ඛණ්ඩය, දෙවෙනි ඛණ්ඩය S ගුණයේ මූලද්‍රව්‍ය. ඒ වගේම 13 වෙනි ඛණ්ඩයේ ඇලුමිනියම්. 13 වෙනි ඛණ්ඩයේ සේරමණයේ ඇලුමිනියම් ලෝහ. එයත් ඉලෙක්ට්‍රෝන පිට කළා ධනායන හදන්නේ. මේ අනුව ඔක්සිකරණය වෙන්නේ ලෝහ. ලෝහ තමයි ඉලෙක්ට්‍රෝන පිට කළා පාසයෙන් ධනායන හදන්නේ. ඒ නිසා ලෝහ ඔක්සිකරණය වෙනවා. ලෝහ ඔක්සිකරණය වෙනවා. අලෝහ ඒව තමයි ඉලෙක්ට්‍රෝන ලබා ගන්නේ. බලමු අපි ඔක්සිහරණය අලෝහ ඔක්සිජන් ෆ්ලෝරින් ඉලෙක්ට්‍රෝන ලබාගෙන ඍණාරෝපිත අයන හදන ඒවා. ඒ ඍණාරෝපිත අයන හදන අලෝහ සියල්ලම ඉලෙක්ට්‍රෝන ලබාගෙන ඔක්සිහරණය වෙන්නේ. මේ අනුව කරණය වෙන්නේ ආවර්තකයේ වම් පැත්තේ තියෙන ලෝහ ටික ආවර්තයේ වගේ දකුණු පැත්තට යනකොට ආවර්තයක වමෙන් සිට දකුණට යන විට අලෝහ ගුණ වැඩි වෙලා
ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ හැකියාව වැඩි වෙනවා. එහෙනම් ඔක්සිහරණය වීමේ හැකියාව වැඩි වෙනවා. ආවර්තකයේ පටන් ගන්න තැන ආවර්තයේ ආරම්භය වම් පැත්ත සෝඩියම් මැග්නීසියම් ඇලුමිනියම් වගේ ඒවා. ඉලෙක්ට්‍රෝන පිට කළා ඔක්සිකරණය වෙනවා. දකුණු පැත්තට යන ඉලෙක්ට්‍රෝන පිට කිරීමෙන් අමාරුයි. ලබා ගැනීම සිද්ධ වෙලා හරණය වෙනවා. මේ අනුව ඔක්සිහරණය වෙන්නේ අලෝහ. ඔක්සිකරණය වෙන්නේ ලෝහ. දැන් ඔබට පැහැදිලි? ආවර්තක වේ ලිතියම් බෙරිලියම් sodium magnesium aluminum silicon phosphorus sulfur chlorine argon boron carbon nitrogen oxide fluorine neon ආවර්තයේ වමේ සිට දකුණට යන විට ඔක්සිකරණය වීමේ හැකියාව අඩු වෙනවා. ඔක්සිකරණය වීමේ හැකියාව. ඔක්සිකරණය කියන්නේ ඉලෙක්ට්‍රෝන පිට කිරීම. ඒ හැකියාව අඩු වෙනවා දකුණට යන විට. කැටයන සෑදීමේ හැකියාව. කැටයන සෑදීමේ හැකියාව කියන එක තවත් වචනයකින් කියනවා නම් ඔක්සිකරණය වීමේ හැකියාව අඩු වෙනවා. මේ පැත්තට යන විට ක්ලෝරින් දක්වා ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ හැකියාව. ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ හැකියාව. මේ හැකියාව වැඩි වෙනවා. ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ හැකියාව කියන්නේ තවත් වෙනත් වචන වලින් කියනවා නම් ඔක්සි හරණය වීමේ හැකියාව වැඩි වෙනවා. ඔන්න ඔය ආකාරයට අපිට දැන් ඉගෙන ගත්ත දේ පැහැදිලි කරලා දෙන්න පුළුවන්. ආවර්තයේ දකුණට යන විට වමේ සිට දකුණට යන විට ඉලෙක්ට්‍රෝන පිට කිරීමේ හැකියාව අඩු වෙනවා. නැත්නම් ඔක්සිකරණය වීමේ හැකියාව අඩු වෙනවා. ඒ වගේම ආවර්තයේ දකුණට යන විට අලෝහ ගුණ වැඩි වෙන්න ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ හැකියාව වැඩි වෙනවා. නැත්නම් ඔක්සිහරණය වීමේ හැකියාව වැඩි වෙනවා. මේ තමයි අපි ඉගෙන ගත්ත කැටයන සෑදීමේ හැකියාව සහ ඔක්සිකරණ හරණ වීමේ හැකියාවන් සංසන්දනය කළේ. අපි දැන් බලමු ඊළඟ අවස්ථාව. ඔක්සිකාරක සහ ඔක්සිහාරක. ඔබ දැක්කා ඉලෙක්ට්‍රෝන පිට වුණා සමහර මුලද්‍රව්‍ය පිටලා කැටයන සෑදුවා. සමහර මුලද්‍රව්‍ය ඉලෙක්ට්‍රෝන ලබාගෙන ඍණායන සෑදුනා. ඉලෙක්ට්‍රෝන ලබාගෙන ඍණායන සාදපු අවස්ථාවේදී ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම හඳුන්වුවේ ඔක්සිහරණය හැටියට. මේ බලන්න ඔක්සිහරණය වන ද්‍රව්‍ය ඔක්සිකාරක. ඔක්සිහරණය වෙනවා නම් ඒගොල්ලන්ට කාරක කියනවා. ඔක්සිකරණය වෙනවා නම් කරණය සිදුවේ නම් එය හාරක ලෙස නම් කරනවා. ඔය වචන මතක තියාගන්න ඕන. පළවන කාණ්ඩයේ මූලද්‍රව්‍ය. ඒවා නිතරම කැටයන සාදන්නේ. ඒවා නිතරම ඉලෙක්ට්‍රෝන පිට කළා ඔක්සිකරණය වෙන්නේ. ඔක්සිකරණය වෙන කට්ටියට කියනම ඔක්සිහාරක. එමනම් මේ සියල්ලම ඔක්සිහාරක. පළවන කාණ්ඩයේ මූලද්‍රව්‍යයන් සියල්ලම ඔක්සිහාරක. ඒ වගේම පහළට යන විට අරය වැඩි වෙනවා. පළවන කාණ්ඩයේ පහළට යන විට විශාලත්වය වැඩි වෙනවා. ඒ නිසා කාණ්ඩයේ පහළට අරය වැඩි වෙනවා. පරමාණු කාර්යය වැඩි වීම නිසා ඉලෙක්ට්‍රෝන ඉවත් කරන්න ලේසි. පළවන අයනීකරණ ශක්තිය අඩු වෙනවා.
පළවන අයනීකරණ ශක්තිය අඩු වෙනවා. ඒ නිසා කාණ්ඩයක පහළට යන විට අරේ විශාලත්වය ඉහළ යෑම නිසා නෂ්ටය පිටස්තර ඉලෙක්ට්‍රෝනයන්ට දැනෙන ආකර්ෂණය අඩු වෙනවා. ඉලෙක්ට්‍රෝන ඉවත් කිරීම ලේසි. ඒ නිසා ලිතියම්ට වඩා සෝඩියම්, ඊට වඩා පොටෑසියම්, ඊට වඩා රුබීඩියම් වලින් පහසුවෙන් ඉලෙක්ට්‍රෝන ඉවත් කරන්න පුළුවන්. පහළට යන විට ඉලෙක්ට්‍රෝන ඉවත් වීමේ හැකියාව, ඉවත් කිරීමේ හැකියාව වැඩි වෙනවා කියලා කියන්නේ මෙතේ ඉලෙක්ට්‍රෝන ඉවත් වීමේ හැකියාව වැඩි වෙනවා. ඒ නිසා කැටයන සෑදීමේ හැකියාව වැඩි වෙනවා. කැටයන සෑදීමේ හැකියාව වැඩි වෙනවා. ඉලෙක්ට්‍රෝන ඉවත් වීමේ හැකියාව වැඩි වෙනවා කියලා කියන්නේ ඔක්සිකරණය වීමේ හැකියාව ඉහළ යනවා. ඔක්සිකරණය වීමේ හැකියාව ඉහළ යනවා. ඔක්සිකරණය වෙන කට්ටියට කියන නම ඔක්සිහාරක. පහළට යන විට ඔක්සිහාර ගුණ වැඩි වෙනවා. මෙන්න මේවා හොඳට මතක තියාගන්න. ලෝහමය ලක්ෂණ වැඩි වෙනවා. පළවන කාණ්ඩයේ මූලද්‍රව්‍ය සියල්ලම හයිඩ්‍රජන් හැරුණම මතක තියාගන්න. මේ ලෝහ සියල්ලම හොඳ ඔක්සිහාරක. පහසුවෙන් මේ ඉලෙක්ට්‍රෝන පිට කළා ධන ආයන සෑදීමේ හැකියාවක් තියෙනවා. පළවන කාණ්ඩයේ සියලු ලෝහ පහසුවෙන් ඉලෙක්ට්‍රෝන පිට කළා ඒක ධන කැටයන සාධන. කැටයන සාධන නිසා ඉලෙක්ට්‍රෝන පිට කරන නිසා ඒවා ඔක්සිකරණය වන මූලද්‍රව්‍ය. කරණය වන කට්ටියට කියන නම හාරක. හාරක ගුණ පළවෙනි කාණ්ඩේ පහළට වැඩි වෙනවා. අපි බලමු ඊළඟ කොටස. අපි දැන් බලමු මේ සාකච්ඡා කළේ ඔක්සිහාරක පිළිබඳව. දැන් බලමු ඔක්සිකාරක කියන්නේ මොනවද කියලා. 17 වන කාණ්ඩය. මේ මූලද්‍රව්‍යයන්ගේ සංයුජතා කවචයේ ඉලෙක්ට්‍රෝන 7ක් තියෙනවා. පොදු ඉලෙක්ට්‍රික වින්‍යාසය. මේ මූලද්‍රව්‍ය අලෝහ මේවා පිටතින් ඉලෙක්ට්‍රෝනයක් ලබාගෙන උච්ච වායු වින්‍යාසය කරා ලැබෙනවා. S2P5 S2P6 වින්‍යාසය කරා ලැබෙනවා. ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ හැකියාව ගත්තොත් මේ කවුරුත් ඉලෙක්ට්‍රෝන ලබාගෙන ඒක ඍණාරෝපිත යන සාධන. කාණ්ඩයේ ඉහළට අරය එන්න කුඩා වෙනවා. අරය කුඩා වන්නේ නෂ්ටීය බලපෑම් වැඩි. නෂ්ටීය බලපෑම් වැඩි පිටස්තර ඉලෙක්ට්‍රෝනයන්ට. ඒ නිසා පිටස්තර ඉලෙක්ට්‍රෝනයන්ට නෂ්ටීය බලපෑම් වැඩි වෙලා අරය කුඩා වෙන විට ඉලෙක්ට්‍රෝනයක් ලබා ගැනීමද වඩා පහසු වෙනවා. ඒ නිසා 17 වන කාණ්ඩයේ ඉහළට යන විට ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ හැකියාව ඉහළ යනවා. මේ නිසා ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ හැකියාව කියලා කියන්නේ ඔක්සිහරණය වීමේ හැකියාව. ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ හැකියාව වැඩි වෙනවා. ඒ කියන්නේ ඔක්සිහරණය වීමේ හැකියාව වැඩි වෙනවා. ඔක්සිහරණය වීමේ හැකියාව. නැත්නම් ඇනායන සෑදීමේ හැකියාව වැඩි වෙනවා. ඇනායන සෑදීමේ හැකියාව වැඩි වෙනවා. මේ හරණය වන කට්ටියට කියන නම ඔක්සිකාරක. මේ අනුව ඔක්සිකාරක ගුණ කාණ්ඩයේ ඉහළට වැඩි වෙනවා. ඒ කියන්නේ අලෝහ ලක්ෂණ වැඩි වෙනවා. අලෝහ ලක්ෂණ වැඩි වෙනවා. එසේනම් මේ අපි ඉගෙන ගත්ත දේවල් වල සාරාංශය ගත්තොත් පළවන කාණ්ඩය 1 ලිතියම්, සෝඩියම්, පොටෑසියම්, රුබීඩියම් මේ වගේ පළවන කාණ්ඩය ගත්තොත් කාණ්ඩයේ පහළට ඔක්සිකරණය වීමේ හැකියාව වැඩි වෙනවා. ඔක්සිකරණය වීමේ හැකියාව කියලා කියන්නේ
ඔක්සි හාරක ගුණ වැඩි වෙනවා. ඉලෙක්ට්‍රෝන ඉවත් වීමේ හැකියාව වැඩි වෙනවා. ලෝහ ගුණ වැඩි වෙනවා කාණ්ඩේ පහළට. ඔක්සිකරණය වඩා වඩාත් පහසු වෙනවා. හාර ගුණ වැඩි වෙනවා. 17 වන කාණ්ඩේ ෆ්ලෝරින්, ක්ලෝරින්, බ්‍රෝමින්, අයඩින් මේ කාණ්ඩය ගත්තොත් මේවා අලෝහ කාණ්ඩ ඉහළට අරය ක්‍රමයෙන් අඩු වෙනවා. අරය අඩුවීම නිසා ඉහළට ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ හැකියාව වැඩි වෙනවා. ඔක්සිහරණය ප්‍රබල වෙනවා. ඔක්සිහරණය වීමේ හැකියාව වැඩි වෙනවා. ඒ නිසා ඔක්සි කාරක ගුණ වැඩි වෙනවා. අලෝහ ගුණ කාණ්ඩ ඉහළට වැඩි වෙනවා. ඒ කාණ්ඩ මේ අනුව අපට පේනවා ලෝහ කාණ්ඩයක පහළට ලෝහ ගුණ වැඩි වෙනවා. අලෝහ කාණ්ඩයක ඉහළට අලෝහ ගුණ වැඩි වෙනවා. ආවර්තයක ආවර්ත ගත්තොත් මේ යටතේම ලිතියම්, බෙරිලියම්, බෝරෝන්, කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, ෆ්ලෝරින් මේ ආවර්තය ගත්තොත් නියොන් උච්ච වායුව ඒක අතහැරලා මේ දක්වා මේ පැත්තට ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම හැකියාව වැඩි වෙනවා. ආවර්තයක දකුණට ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම හැකියාව වැඩි වෙනවා. ඒ කියන්නේ ඔක්සි හරණය වීමේ හැකියාව වැඩි වෙනවා. ඔක්සිකාරක ගුණ බෙරිලියම්ට වඩා ලේසියෙන් ලිතියම් වලින් ඉලෙක්ට්‍රෝන පිට කරනවා. බෙරිලියම් ප්‍රතික්‍රියාශීලතාව ලිතියම්ට වඩා අඩුයි. මේ පැත්තට ඉලෙක්ට්‍රෝන පිට කිරීමේ හැකියාව වැඩි වෙනවා. ඒ කියන්නේ කරණය වීමේ හැකියාව වැඩි වෙනවා. කරණය වෙන කට්ටියට කියන්නේ ඔක්සි හාරක ගුණ වැඩි වේ. මේ ලෝහ මේ පැත්තට යනකොට අලෝහ ස්වභාවය එන්න වැඩි වෙනවා. දැනට ඉගෙන ගත්තේ කැටයන සෑදීමේ හැකියාව, ඇනයන සෑදීමේ හැකියාව, ඔක්සිකරණය වීම, හරණය වීම. කරණය වෙන කට්ටියට කිව්වේ හාරක, හරණය වෙන කට්ටියට කිව්වේ කාරක. මෙන්න මේ ගුණ කීපයක් විතරයි දැනට සාකච්ඡා කළේ. බලමු මේක තවදුරටත් සංසන්දනය කරන්න. බලන්න ආවර්ත සඳහා අපි මෙතෙක් සාකච්ඡා කළ පාඩමේ සාරාංශය අපි දැන් දෙන්න හදන්නේ. බලන්න ලිතියම් සිට ෆ්ලෝරින් දක්වා යන විට සාමාන්‍යයෙන් කැටයන සාදන්නේ ලිතියම් සහ බෙරිලියම් විතරයි. සෝඩියම් සිට ක්ලෝරින් දක්වා ගමන් කිරීමේදී කැටයන සාදන්නේ මෙන්න මේ තුන්දෙනා. කැටයන සෑදීමේ හැකියාව ආවර්තයක දකුණට යන විට ඉලෙක්ට්‍රෝන පිට කිරීමේ හැකියාව එන්න අඩු වෙනවා. ඒකට හේතුව ඉලෙක්ට්‍රෝන එකක් ඉවත් කිරීමට වඩා දෙකක් ඉවත් කිරීමට වඩා තුනක් ඉවත් කිරීම. ඉලෙක්ට්‍රෝන ඉවත් කරන ප්‍රමාණය ඉහළ යන විට පළවන දෙවන තුන්වන අයනීකරණ ශක්තියන්ගේ එකතුව මේවට වඩා ගොඩක් වැඩි. සෝඩියම් වල පළවන අයනීකරණ ශක්තියට වඩා මැග්නීසියම් වල පළවන සහ දෙවන අයනීකරණ ශක්තියන්ගේ එකතුව වැඩි. ඊට වඩා වැඩි ඇලුමිනියම් වල පළවන දෙවන තුන්වන අයනීකරණ ශක්තියන්ගේ එකතුව. අයනීකරණ ශක්තිය වැඩි කියන්නේ ඉලෙක්ට්‍රෝන පිට කිරීමේ හැකියාව අඩු වෙනවා. පිට කිරීමේ හැකියාව කියන්නේ ඔක්සිකරණය වීමේ හැකියාව අඩු වෙනවා. පිට කිරීමේ හැකියාව ඔක්සිකරණය වීමේ හැකියාව. ඉලෙක්ට්‍රෝන පිට කිරීමේ හැකියාව අඩු වෙනවා කැටයන සෑදීමේ හැකියාව. අවසානයේදී මේ සියල්ලකම සාරාංශය ඔක්සිහාරක ගුණ මේ පැත්තට අඩු වෙනවා. දැන් බලමු අලෝහ ගැන. ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ හැකියාව. नाइट्रोजन सिर्फ फ्लोरीन दक्वा इलेक्ट्रॉन लबा गन्නවා. ફોસ્ફરસ සිට ක්ලෝරින් දක්වා ඉලෙක්ට්‍රෝන ලබා ගන්නවා. ආවර්තයේ දකුණට යන විට පරමාණු කාර්ය ක්‍රමක්‍රමයෙන් අඩු වෙනවා. ඒ නිසා ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ හැකියාව වැඩි වෙනවා.
ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ පහසුතාව වැඩි වෙනවා. ඍණාරෝපිත අයන සෑදීමේ හැකියාව වැඩි වෙනවා. ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම කියලා කියන්නේ ඔක්සිහරණය වීමේ හැකියාව වැඩි වෙනවා. එනම් ඔක්සිකාර ගුණ වැඩි වේ. මේ තමයි අපි ආවර්තයක දකුණට යන විට ලෝහවල ඔක්සිහාර ගුණ අඩුවීමත් දකුණට යන විට අලෝහවල ඔක්සිකාර ගුණ වැඩිවීමත් ඒ කාරක සහ හාරක ගුණ වෙනස් වන ආකාරය ආවර්තයක සඳහන් කළේ. ආවර්ත සඳහා අද අපි සාකච්ඡා කළේ මූලද්‍රව්‍ය වර්ගීකරණ ආකාර ආවර්ත වගුවේ SPDF ලෙස මූලද්‍රව්‍ය වර්ගීකරණය කිරීම. ඊට පස්සේ මූලද්‍රව්‍යයන්ගේ ගුණ හා රටා, කැටයන සෑදීම, ඇනයන සෑදීම, ඔක්සිකරණය, ඔක්සිහරණය, කරණය වන කට්ටියට කිව්වේ හාරක, හරණය වන කට්ටියට කිව්වේ කාරක, කාරක හාරක ගුණ, කැටයන සෑදීම, ඇනයන සෑදීමේ හැකියාවන් සංසන්දනයක් කළේ ආවර්ත වගුවේ කාණ්ඩවල සහ ආවර්තවල. අපි ඊළඟ පාඩමේදී බලමු මේ ආවර්ත වගුවේ ඇති මූලද්‍රව්‍යයන්ගේ තවත් ගුණ කිහිපයක් සාකච්ඡා කරන්න. එහෙමනම් අපි ඊළඟ පාඩමේදී හමු වෙමු.